Can I make my views from Candid? Sure, sure. Go ahead. Let me talk in Sinhalese first because I'm proud in my language because I have to make you sense clearly. Okay. So that's the thing. Doctor, you can reply in English. It's okay. මම මේ අවස්ථාවේදී මේ වැඩසටහනට සමන් දෙන්න සියලු ජාතීන්ගේ අපේ සහෝදර සහෝදරයන්ට සුබ පතනවා. මුලින් දැන් මූලික වශයෙන්ම අපි දැක්ක මේ කතාවේදී මේ යුද්ධෙන් පස්සේ අපි ඉතිහාසය ගැන දැන් කතා කරලා ගත්තා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න තිබෙන්නේ. මේ යුද්ධෙන් පස්සේ අපි කළ යුත්තේ කුමක්ද කියන කාරණය. දැන් අපේ දේශපාලන ඉතිහාසයේ ව්‍යවස්ථා ගණනාවක් ආවා. ඒ කිසිම ව්‍යවස්ථාවකේ ප්‍රජාතන්ත්‍රවාදයවත් සමානත්වතා අයිතියවත් රැකුනේ නැති බව තමයි අපේ අත්දැකීම. දැන් අපි අද පාවිච්චි කරන 1978 ව්‍යවස්ථාවෙන් පළාත් සභාව ධාතුමනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරියට ගෙනිච්චා කියලා කිව්වට පළාත් සභාවලට බලයක් නැහැ. මේ සියලු බලය ව්‍යවස්ථාපිත විධායක අධිකරණ මේ සියලු බලය ජනාධිපතිතුමා වටේ තමයි කරන්නේ. ඒ නිසා අද බලය පිළිබඳ ප්‍රශ්නේදී මම යෝජනා කරන්නේ ආචාර්යතුමනි ඔබේ අදහසට මම මේ දක්වන අදහසට අපේ සියලු දෙනාටම සමානාත්මක ආයිතිය තිබිය යුතුයි. සමානාත්මක පිළිගැනීම තිබිය යුතුයි. ඒ පිළිගැනීම සියලු දෙයක්ම ව්‍යවස්ථාපිත නීතියක් බවට පත් වේ යුතු නිසා ධර්ම වේ යුතුයි. ඉතින් මේ සඳහා නව ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. ඉතින් මට හිතෙනවා ඔබට යෝජනා කරන්න මේ සංවාදය මුළු රටේම යන්න ඕනේ. බලය බෙදිය යුත්තේ පුරවැසියාගේ නම් මිස ඉහළ සිට පහළට නෙමෙයි. පහළ සිට ඉහළටයි බලය බෙදියන්න ඕනේ. ඉතින් මම මේ කාරණේ දාවේ ඔය 13 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව මා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට මා කෙටුම්පත් කරපු ලංකානුගම ව්‍යවස්ථාවක යෝජනාවක් ඇටියට ඉදිරිපත් කළා 13 වෙනි ව්‍යවස්ථාව සංශෝධනයේ ඉදිරියට ගෙනත් පුළුවන් කියලා. ඒ සියලු එකම මම කියනවා. वर्तमान जनाधिपतिතුමාටත් ඒක මතක් කියවුවා. දැන් මෙතන මේ 13 වෙනි ව්‍යවස්ථාව ඉදිරියට යනවාද පස්සට යනවාද කියන කාරණේ නෙමෙයි. අපි සියලු දෙනාටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් හදන්නේ කොහොමද? සියලු දෙනාගේ සංස්කෘතිය, සියලු දෙනාගේ භාෂාව, ඔවුන්ගේ ජීවන අයිතීන්, ඔවුන්ගේ මානව අයිතීන් මේ සියල්ලක්ම රැකෙන පරිදි අපිට ව්‍යවස්ථාවක් හදාගත හැකිද? එසේනම් කෙසේද? ඒ සඳහා සමානාත්මතාවය අයිතිය තුළ මිත්‍රත්වයේ ගොඩනගන්නේ කෙසේද කියන කාරණේ සහ කෙටිකාලීනව අද පැනනගෙන තිබෙනවා යුද්ධයෙන් අනාථ වූ ජනතාව පදිංචි කිරීමේ ප්‍රශ්නය. ඒ මිනිස්සු යලිත් ඔවුන්ගේ දේවල් දරවල් වලට යන්නට. ඉතින් මේ බරපතල ප්‍රශ්න සාකච්ඡා වෙන්නේ පස්සට. මොකද ඔවුන්ට සතුටින් ජීවත් වීමේ අවස්ථාව මුලින්ම ඇති කරගන්න. ඊට පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට කතා කරන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරලා. ප්‍රජාතන්ත්‍රවාදයේ විසින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කරන අවස්ථාවක් තමයි යුද්ධය සහ මේ කතිකබල් ව්‍යවස්ථාවලින් අපිට ලැබිලා තිබෙන්නේ. මම කැමති ඔබේ අදහස් දැනගන්න. So basically what he is saying is that the major problem Sri Lanka has is the constitution, and that the constitution has basically stolen the sovereignty of the people, and it now resides in the presidency. And not even parliament is sovereign anymore. And therefore he is basically arguing and asking how the people can now get their power back. Now, as an answer to this, I already referred to this, that we now have this moment when the common candidate and the alliance is arguing that within 6 months that they will abolish or change the constitution and reduce the power of the president. And the president has responded saying, it is I who can change the constitution, and therefore I will convene a constituent assembly in parliament, and that I will also try to change the constitution. This is therefore unique. Now we know, though, in the past other presidents also made election promises that when they come to power, they would abolish the executive presidency. Chandrika Kumaratunga was one. And she signed an agreement with the JVP and said that when she comes to power, that she would change the executive presidency. She did not do that. Because once you sit on that hot seat, it is so powerful that there is no temptation
for you to abolish yourself. So, even though today General Fonseca is saying, I will change the constitution, we have to go back into history. The former president, Chandrika, also promised that. And therefore, I do not know how or whether the two presidents or the contending president or the existing one will be able to do that. But what I am arguing is that the Constituent Assembly in Parliament must at least debate all the issues. A Bill of Rights for the citizens, for equal rights for all citizens, has to be entrenched in the Constitution. And that all peoples will have the right to go to court in terms of, that's there in the American Constitution, in almost all constitutions, in the South African Constitution, there is a Bill of Rights. That's number one. And then the freedom of information is extremely important. Today the citizen does not know who is spending our money, we pay the taxes. Take an example, Mihinia. Who takes the decision about Mihinia? How much money has gone for Mihinia? Nobody knows. We can't write and get that information. So the citizens have that right. It is there in the Indian Constitution. The only way is that we have to entrench them into the Constitution, particularly the 17th Amendment, the Police Commission, and all the other commissions, etc. But will that only work? No. I think it is also very important that civil society also plays a major role in trying to press for this constitutional reform when that parliamentary debate comes. It must not start just with Parliament. It must start with the Provincial Council. It must start with with also the local municipalities and the local councils. At every level, that debate must happen. If, for example, the local councillors, the Pradeshiya Sabha, Mantriavaru, if they all come up, discuss and debate, the provincial council ministers, because they don't have any power either, also make that demand, then I think it can be a powerful movement for constitutional change. So this is what I would say is that has to happen during this very small moment when there is space and an opportunity for civil society to take action. Question here.